නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසිලා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසරින් එතර වීමේ පරමාර්ථය ඇතුවයි. පින්නතුනි, ඒ උතුම් බලාපොරොත්තුව වෙනුවෙන් මේ ධර්ම දානමය පින්කම සිදු කරන වෙලාවේ අද ධර්ම දේශනාවේදීත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ කරණීය මත්ත සූත්‍ර දේශනාවේ තවත් එක දේශනාවක්. මේ උතුම් සූත්‍ර දේශනාව මුල් කරගෙන සිදු කරන 13 වෙනි ධර්ම දේශනාවට තමයි මේ පින්වත් පිරිස දායකත්වයේ දරන්න යෙදුනේ. පින්නතුනි, මේ සූත්‍ර දේශනාවේ 3 වෙනි ගාථාව තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. අපි අද ධර්ම දේශනාව ආරම්භ කරමු. මේ භූතාවා සම්භවේ සීවා. කාටද මේ භූත කියලා කියන්නේ? භූතාවා. මේ කාරණාව අපි කලින් දේශනාවල් වලත් පැහැදිලි කළා. මෙතන භූත කියලා සඳහන් කරන්නේ ඉපදිලා ඉන්න සත්තුන්ට. භූතාවා සම්භවේ සීවා. ඉපදිලා ඉන්න සත්තු
ඉපදෙමින් ඉන්න සත්තු. ඉපදෙන්න ඉන්න සත්තු. ඉපදීමේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්න සත්තු කියන කාරණාව තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඊළඟට තියෙනවා විශේෂයෙන් මේ ඉපදෙමින් ඉන්න ඉපදීමේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්න සත්තු කියලා කියහම සමහර කෙනෙක් මේ අන්තරා භවික සත්වයෙක් පිළිබඳව කතා කරනවා. ඉපදෙන්න තැනක් හොය හොය ඉන්න කෙනෙක් ගැන. අන්තරා භවයක්. එහෙම කාරණාවක් තේරවාදී බුද්ධාගමේ කොහෙවත් නැහැ. ඒ අන්තරා භව වාදය මහායානික වාදයක්. තෙරවාදයේ එහෙම එකක් නැහැ. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පින්නතුනි අපේ හිත තත්පරයකට කෝටි ප්‍රකෝටි ගාණක් සිත් ඇති වෙනවා. තත්පරයකට කෝටි ප්‍රකෝටි ගාණක් සිත් ඇති වෙනවා. මේ සිත් අතර යම් දවසක ඇති වුණොත් චුතිසිතක් ඊළඟට ඇති වෙන්නේ ප්‍රතිසන්දි සිතක්. එතකොට හිතන්නකෝ තප්පරයකට සිත් කෝටි ගාණක් ඇති වෙනවනම් ඒ කෝටි ගාණ අතර එක සිතක් චුතිසිතක් වුණොත් ඊළඟ සිත ප්‍රතිසන්දි සිතක්. චුතිසිත කියලා කියන්නේ මරණයට සූදානම් වෙන වෙලාවේ අපි ඇති වෙන මේ භවයේ අන්තිම සිතනේ. ඉතින් ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ ඊළඟ භවයේ පළවෙනි සිත. මේක චුතිසිතක් නම් ඊළඟ සිත ප්‍රතිසන්දි සිතක්. මේ උපතයි මරණයයි නැත්නම් මරණයයි උපතයි කියන කාරණාව අතරේ මේ දෙක අතරේ අපිට මේ ඇහි පිහාටුවක්වත් දාන්න ඉඩක් නැහැ. ඒ තරම් වේගෙන් ඒක සිද්ධ වෙනවා. යම් පංචස්කන්ධයකින් මේ හිත පිට වෙනවා නම් යම් කිසි සිතක් මේ පංචස්කන්ධයෙන් පිට වෙනවා නම් ඒත් එක්කම අලුත් පංචස්කන්ධයක ඒ හිත හට ගන්නවා. ඒ හින්දා මේ සැරිසරසරා යන ආත්මයක් බුද්ධ ආගමේ කතා කරන්නේ නැහැ. නමුත් මහායානික මතවල මේ අදහස තියෙනවා. මහ රහතන් වහන්සේලා සංගායනා අවස්ථාවේදීම මේ මතේ සම්පූර්ණයෙන්ම බැහැර කරලා නිර්මල තෙරවාදී ධර්මයෙන් පහ කරලම දාලා තියෙනවා. එහෙම මතයක් එහෙම කරුණක් නැහැ කියලා. නමුත් මෑත කාලේ අපිට දකින්න ලැබෙනවා නැවත නැවතත් මේ මිත්‍යා දෘෂ්ටික කාරණාව තෙරවාදයට ඇතුල් කරන්න උත්සාහ කරන බව. නමුත් නිර්මල පර්යාප්තියට ඒක ගලපන්න කොහොමත් බෑ. අපි මෙහෙම කල්පනා කරලා බැලුවොත් පහුගිය අවස්ථාවෙත් පැහැදිලි කළා. දැන් මේ අන්තරා භවිකයා කියන කෙනා එහෙනම් මේ අතර කාලයක් තුල හොයන්නේ ඉපදෙන්න තැනක්නේ. එහෙමනේ පැහැදිලි කරන්නේ. ඉපදෙන්න තැනක් හොය සැරිසරන ආත්මයක්. එතකොට මේ ලෝකේ ජීවත් වෙන මේ කවුරුවත් කැමතිද යාචක කාන්තාවක් ළඟ ඉපදෙන්න? අපි එහෙම කැමතිත් නැහැ. ඊටාම දුප්පත් තැනක උපදින්න අපි කැමතිත් නැහැ. ලෙඩෙකුගේ කුසේ උපදින්න අපි කැමතිත් නැහැ. එහෙනම් පින්නතනේ එහෙම සැරිසරන ආත්මයක් තියෙනවා නම් ඇයි ඒ ආත්ම ඒ වාගේ දුක්ඛිත තැන්වල උපදින්නේ? හොඳ තැනක් හොයාගෙන යන්න පුළුවන්. නමුත් එහෙම කාරණාවක් එහෙනම් නැහැ. හොයන්නේ උපදින්න හොඳ තැනක් නම් දුප්පත් තැනක උපදින්න උවමනා නැහැ. ඒකයි සඳහන් කළේ එහෙම කාරණාවක් නැහැ කියලා. මේ පංචස්කන්ධය අතහරිනකොටම ඊළඟ පංචස්කන්ධය පහළ වෙනවා. මේ කාරණාව සඳහන් කළේ ඒ මිත්‍යා දෘෂ්ටි කාරණාව නැති කරන්න ඕන නිසා, අදහස බිඳින්න ඕන නිසා. සම්භවේසී කියන වචනයට තමයි සමහර කට්ටිය මෙන්න මේ අන්තරා භවවාදේ එකතු කරන්න උත්සාහ කරන්නේ. පින්නතුනි ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සුඛිනෝ හොන්තු.
කේමිනෝ හොන්තු සුකි තත්තා හොන්තු. සුකිනෝවා කේමිනෝ හොන්තු. මේ කියන ක්‍රම තුනට මේ සත්වයන් සත්ව ප්‍රභේදවලට මෛත්‍රී කරන්න කියලා කියනවා. මේ ක්‍රම තුනට මේ සත්ව ප්‍රභේදවලට මෛත්‍රී කරන්න කියලා කියනවා. මොන සත්ව ප්‍රභේදවලටද? අපි ඒක සාකච්ඡා කළේ පහුගිය දේශනාවේ. දීගාවා දීර්ඝ සත්ව. යේ මහන්තාවා මහත් සත්ව. එතකොට කවුද දීර්ඝ සත්ව කියලා කියන්නේ? උරග කණේට අයිති වෙන සත්තු. තලගොයි කබරගොයි කිඹුල්ලු වගේ සත්තුත් ඒ ගණේටම අයිති වෙනවා. යේ මහන්තාවා මහා ශරීරය ඇතු සත්තු අලි ඇත්තු වගේ සත්තු. මජ්ජිමා මජ්ජිම කියලා කියන්නේ මැදහත් ප්‍රමාණයේ සත්තු ගවයෝ ගෝන්නු මුවෝ මේ එළුවෝ බැටළුවෝ අස්සයෝ වගේ සත්තු මජ්ජිමා. මජ්ජිමා අරස්ස කානුකතූලා අනුක කානුක කාටද මේ අනුක කියලා කියන්නේ? එතකොට සාමාන්‍යයෙන් පියවි ඇහැට පේන්නේ නැති ඊටාම කුඩා සත්තු. ඒක සෛලික ජීවීන් වගේ ජලයේ ජීවත් වෙන සත්තු ඉන්නවා. ඊටා කුඩා සත්තු අනුක කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා වටකුරු ස්වභාවය ඇති සත්තු. ඉඳිබූ කැස්බෑව් ඔය සිප්පි බෙල්ලු ඒ වගේ සත්තු. ආන් ඒ සත්තු ගැන කියලා තමයි මෙතන සඳහන් කරන්නේ. මේ ක්‍රම තුන යටතේ මොන ක්‍රම තුනද? සුකිනෝ හොන්තු කේමිනෝ හොන්තු සුකිතත්තා හොන්තු. මේ ක්‍රම තුනෙන් මේ සත්ව ප්‍රභේදවලට මෛත්‍රී වඩන්න කියලා කියනවා. ඉන් පසුව මෛත්‍රී භාවනා විදිය නැවත භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නපරෝ පරං නිකුබ්බේත. එහෙම සඳහන් කරන්නේ කෙනෙක් තව කෙනෙකුට වංචා කරන්න එපා. අතිමඤ්ඤේත කියලා කියන්නේ නින්දා කරනවට. කෙනෙක් තව කෙනෙකුට වංචා කරන්න එපා. කෙනෙක් තව කෙනෙකුට නින්දා කරන්න එපා. නාතිමඤ්ඤේත කියලා කියන්නේ නින්දා නොකිරීම කියන එකයි. අතිමඤ්ඤේත නින්දා කරනවා. නාතිමඤ්ඤේත නින්දා නොකිරීම. කත්ත චිනං කංචි. කත්ත චිනං කිසිම තැනකදී කංචි කිසියම් ආකාරයේ පුද්ගලයෙක්. කිසිම තැනකදී කිසියම් ආකාරයක පුද්ගලයෙක් තවත් කෙනෙකුට නින්දා නොකරත්වා. ගමෙහි හෝ වේවා, නියම් ගමෙහි හෝ වේවා, ශේෂ්ත්‍රයෙහි හෝ වේවා, ඥාතීන් මධ්‍යෙහි හෝ වේවා, පුද්ගලයන් මධ්‍යෙහි හෝ වේවා, මේ කිසිම ස්ථානයකදී කිසිම පුද්ගලයෙකුට නින්දා කරන්න එපා කියලා කියනවා. අවමන් කරන්න එපා කියලා කියනවා. වංචාවක් රැවටීමක් කරන්න එපා කියලා සඳහන් කරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ව්‍යාරෝසනා පටිග සංඥා. මොකද්ද පින්නතුනි මෙතන මේ ව්‍යා කියලා කියන්නේ? ව්‍යා කියලා කියන්නේ කයෙන් හිරිහැර කිරීම. ඊළඟට සඳහන් කරනවා කයෙන් හිරිහැර කරනවා කියලා කියන්නේ අතින් පයින් හිරිහැර කරනවා. ගහනවා, තලනවා, ඒ වගේ දේවල් වලට තමයි මේ ව්‍යා කියලා කියන්නේ. කයෙන් හිරිහැර කරනවා. රෝසනා කියලා කියන්නේ එතකොට දැන් අපිට මේක පේන්නේ එක වචනයක් වගේ ව්‍යාරෝසනා. නමුත් ඒ වචන ඇතුලේ ලොකු අර්ථ තියෙනවා. රෝසනා කියලා කියන්නේ වචනයෙන් හිරිහැර කරනවා. මොනවද වචනයෙන් හිරිහැර කරනවා කියලා කියන්නේ? පරුස වචන වගේ, හිත පෑරෙන වචන, හිත රිදෙන වචන, පිරිසක් අතර කියහම දුක හිතෙනවා. එතකොට පරුස කියලා කියහම දැන් අපි සාමාන්‍යයෙන් පරුස වචන කියලා කියපු ගමන්ම අපිට මතක් වෙන
වචන ප්‍රමාණයක් තියෙනවා. මේ තමයි පරුස වචන කියලා. පින්නතින අපි මතක් නොකරන වචන ප්‍රමාණයකුත් තියෙනවා. අපි පරුසයි කියලා හිතන්නේ නැති වචන. නමුත් ධර්මයේ හැටියට ඒවත් පරුස වචන. මොනවද ඒ වචනේ එතකොට? හැබැයි මේ වචනේ පරුස වෙන්නේ කියන වෙලාවේ තමන්ගේ හිතේ තියෙන ස්වභාවයත් එක්කයි. දැන් කෙනෙකුට අපි කියනවා තෝ කියලා කියනවා. දැන් මේ වචනය බොහොම සෙනෙහස මුසු කරලා කියන්න පුළුවන්. ද්වේෂ සහගතව කියන්නත් පුළුවන්. සමහරලාට අපේ වැඩිහිටියෝ දරුවන්ගෙන් අහනවා ළමයින්නේ තොපි කාලාද ඉන්නේ කියලා. ඒක බොහොම සෙනෙහසෙන් අහන කතාවක්. එහෙම තොපි කීව කියලා ඒක පරුස වෙන්නේ නැහැ. නමුත් හිතේ ද්වේෂයේ සහිතව තාතෝ කියලා කතා කරන අවස්ථා තියෙනවා. අන් එහෙම වුණොත් ඒ වචනේ පරුස වෙනවා. එතකොට මෙතන රෝසනා කියලා කියන්නේ වචනයෙන් කරන හිරිහැරේ තමයි පරුස වචන. අපි උදාහරණයක් හැටියට තමයි තෝ කියන වචනේ අරගත්තේ. තව ඒ වගේ වචන ගොඩක් තියෙනවා. පටිඝ සංඥා කියලා කියන්නේ අරමුණෙහි අකමැති සංඥාව. මොකද්ද මේ අරමුණෙහි අකමැති සංඥාව? දැන් සමහර දෙයක් දැක්කහම අපිට තරහ යනවා. සමහර වැඩක් දැක්කහම අපිට තරහ යනවා. එතකොට ඒ ගත්ත අරමුණට අපි අකමැතියි. ඒකයි මෙතන කියන්නේ අරමුණෙහි අකමැති සංඥාව. එතකොට මේකට මේ පටිඝ කියලා කියන්නේ ද්වේෂ සහගතයි කියන එක. පටිඝාත සමහරට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රම තියෙනවා. මේ ද්වේෂය පිළිබඳව පැහැදිලි කරන්න. ආඝාත පටිවිණය සූත්‍රය. ආඝාත පටිවිණය ද්වේෂය පිළිබඳව කරුණු පැහැදිලි කරන සූත්‍රය. ද්වේෂය ඇති කරගන්න එපා කියලා කරුණු පැහැදිලි කරපු කකචූපම වාගේ සූත්‍රය කියතක් උපමාවට අරගෙන කරපු දේශනාවල්. එහෙනම් ඒ ද්වේෂය ගැන තමයි සඳහන් කරන්නේ අරමුණෙහි අකමැති සංඥාව. එහෙම නැත්තම් මේ පහර දීම, අප්‍රිය වචන කීම සහ දේශ කිරීම කියන කාරණා තුන නාඤ්ඤ මඤ්ඤ කියලා කියන්නේ කෙනෙක් තව කෙනෙකුට කියන අදහස. නාඤ්ඤ මඤ්ඤ කෙනෙක් තව කෙනෙකුට. දුක්ඛ මිච්ඡේය දුකක් කැමති වෙනවද? එහෙනම් කෙනෙක් තව කෙනෙකුට දුකක් කැමති නොවේවා. කිසිම ආකාරයකින් අන්‍යයන්ට දුකක් වෙනවට, කරදරයක් වෙනවට, විපතක් වෙනවට අපේ හිතේ සතුටක් ඇති නොකර ගන්න ඕනේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ. පින්නතුනි නැවතත් මෙනෙහි කරන ආකාර භාග්‍යවතුන් වහන්සේ ප්‍රභේදගත කරනවා. කෙනෙක් තව කෙනෙකු නොරැවටීම, කෙනෙක් කොතනකදී හෝ තව කෙනෙකු නින්දාවට භාජනය නොකිරීම, අතින් පයින් හෝ පහර දීම හෝ සිතින් හෝ ද්වේෂය පැතිරවීම, කෙනෙක් තව කෙනෙකුගේ දුක කැමතිවීම කියන කාරණයන්ට විරුද්ධව තමයි මෙන්න මේ මෛත්‍රී භාවනාව කියන කාරණාව තියෙන්නේ. මෛත්‍රී භාවනාව මේ හැම එකකටම විරුද්ධයි. එතකොට මේ මෛත්‍රී භාවනාව භාග්‍යවතුන් වහන්සේ අපිට ප්‍රගුණ කරන්න කියලා කීවේ මේ සසරින් එතර වීම උදෙසා. ඒකට හොඳ මාර්ගයක්. ද්වේෂය සහිත නම් මෛත්‍රිය ප්‍රතිවිරුද්ධ කාරණාවනේ ද්වේෂය කියලා කියන්නේ. මෛත්‍රියට විරුද්ධ කාරණාව ද්වේෂය. ද්වේෂ සහගතව සසරින් එතර වෙන එක ලේසි නෑ. ඒක කරන්න බැරි වැඩක්. ඒ නිසා මෛත්‍රියක් වඩන්න ඕනේ. ඒ මෛත්‍රිය හැම වෙලාවෙම ද්වේෂයේ පිටු දකින කාරණාවක් වෙන්න ඕනේ. මෛත්‍රිය කියලා කියන්නේ ඒකනේ. ද්වේෂයේ පිටු දකිනවා. සාමාන්‍ය එදිනෙදා ජීවිතෙත් අපිට ද්වේෂසිත ඇති වෙනවා.
ආන්ගේ ද්වේෂය පාලනය කරන්න කියලා කියනවා. එහෙම නැති වුණොත් ද්වේෂ සහිතව මැරුණොත් අපි නිතරම කතා කරපු කාරණාව. ඉතා අවාසනාවන්ත උපතක් නේ තියෙන්නේ. ද්වේෂ සහිත මරණයේ තියෙන්නේ අවාසනාවන්ත උපතක්. එක්කෝ නිරයක උපදිනවා. ජීවිතේ බොහෝ කුසල් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අවසාන මොහොතේ ද්වේෂයක් තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. බොහෝ වෙලාවට නිරයක උපදින්න සිද්ධ වෙනවා. එහෙම නුනොත් විස සහිත සතෙක්. ද්වේෂය කියලා කියන්නේ විස. විස සහිත සතෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. නයිපොළොංගු වගේ වෙලා. එහෙම ඉපදෙන්න තියෙන ඉඩකඩ ඊටාම වැඩි. එහෙම නැත්තම් යකෙක් යක්ෂණියක් වෙලා ඉපදෙනවා. ඉතින් එහෙම කරුණු නම් ධර්මයේ බොහෝ තැන්වල තියෙනවා. ඒක අපි අහනවා කාලි යක්ෂණියගේ කතාව. ද්වේෂය නිසා. මේ වගේ කාරණා ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. අපේ ශාසනයේ එක මහරහතන් වහන්සේ නමකුත් එක අනාගාමීන් වහන්සේ නමකුත් සෝවාන් ආර්යයන් වහන්සේ නමකුත් එක පෘථග්ජන පුද්ගලයෙකුත් එළදෙනක් ඇනලා මරලා දානවා. එකම විදිහට. ඒත් එළදෙනකගේ වෙස් අරගෙන එන්නේ යක්ෂණියක්. ඒත් පෙර දේශ සහිතව මරණයට පත් වෙලා. පලිගන්න චේතනාව තියාගෙන හිටපු නිසා. ජාතක පාළියෙනුත් මේ ගැන කරුණු අපිට බොහෝම හම්බ වෙනවා. ඒ හැම කරුණක්ම එකතු කරලා විසඳලා බලහම මේ ද්වේෂ සිත අවසන් මොහොතේ අපිට මහා නපුරක් කරලා තියෙන බව පේනවා. සියදිවි හානි කර ගැනීමත් එතනටම එකතු කරලා කතා කරන්න පුළුවන් කරුණක්. සියදිවි හානි කරගන්නවා කියන එක බරපතල පාප කර්මයක් නෙමෙයි කියලා ධර්මයේ සඳහන් කරන්නේ. තමන්ගේ පණ නසා ගැනීම ප්‍රාණඝාතයකට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා බරපතල කර්මයක් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. නමුත් පින්නතුනි අකුසල කර්මයක් තියෙනවා කාටවත් තමන්ගේ පණ දේශයක් නැතුව නසා ගන්න බැරුව යනවා. අපි සියදිවි හානි කරගන්නෙම දේශය මුල් කරගෙනනේ. කේන්තියක් නැතුව කොහොමත් සිය පණ නසා ගන්න බෑ. පණ නසා ගන්න තරම් දරුණු කේන්තියක් තියෙන්න ඕනේ. අපිට ඕන තරම් මිනිස්සුන්ට තරහ යනවා. නමුත් තරහ එන මිනිස්සු ඔක්කොම ජීවිතේ නැති කරගන්න හිතන්නේ නැහැනේ. එහෙමනම් ජීවිතේ නැති කරගන්න නම් ඒ සඳහා යොමු වෙච්ච දැඩි දේශ අරමුණක් තියෙන්න ඕනේ. එහෙනම් මරණයටපත් වෙන්නේ දේශයත් එක්ක. හැබැයි එහෙම වුණාම ඒ උපත කොහොම වුණාද කියන කාරණාව තමයි අපිට හිතාගන්න බැරි. නමුත් හොඳ වෙන්න නම් බෑ මේ පැහැදිලි කරන හැටියට. ධර්මයේ දන්නවන එවන් දේවල් වලට යෙදෙන එකක් නැහැ. නමුත් ධර්මයේ නොදෙන අසරණව ජීවත් වෙච්ච නිසා තමයි මේ වටිනා ජීවිතයේ වටිනාකම තේරුම් අරගන්නේ නැතුව බොහොම දුක්ඛිත තත්වයකට ඇදලා දාන්න කටයුතු කරන්නේ. එහෙමනම් ද්වේෂය හැම වෙලාවෙම පාලනය කරන්න භාග්‍යතුන් වහන්සේ අපිට මනාව උපදෙස් දෙනවා. භික්ෂූන් වහන්සේලාට එක තැනක සඳහන් කළා මහණෙනි ඔබලාට මම පොරොන්දු වෙනවා. එක ධර්මතාවයක් නැති කරන්න පුළුවන් නම් මං ඔබලා අනාගාමී කිරීමේ වගකීම බාර ගන්නවා කියලා. මොකක්ද මේ ධර්මතාවය? ද්වේෂය නැති කරන්න පුළුවන් නම් අනාගාමී කිරීමේ වගකීම බාර ගන්නවා කියලා කියන්නේ. එතකොට මේ ද්වේෂය කියන ධර්මතාවය අපිට කොයි තරම් බාධා කරනවද? සසර ගමන මග කොයි තරම් අහුරලා තියෙනවද? සුගතියට යන මග ද්වේෂයේ විසින්. ඒකයි මේ තරම් භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳව මේ කරුණු දක්වන්නේ. ද්වේෂයෙන් අත මිදෙන්න. ඊළඟට පින්නතේ භාග්‍යතුන් වහන්සේ තව තැනක දේශනා කරනවා. මහණෙනි යම් කෙනෙක්
තමන්ට කරදර කරනකොට භික්ෂූන් වහන්සේලාට නම් දේශනා කළා. අර අපි මතක් කළා කකචූපම සූත්‍රය කියලා. කියතක් උපමාවට අරගෙන කරපු දේශනාව. කෙනෙක් ඇවිල්ලා කියතක් අරගෙන අපේ අතපය කපනවා. කියතෙන් කපනවා කියන එක පිහියෙන් කපනවට වඩා හුඟක් වේදනාකාරී. අපි කියත් දැකලා තියෙනවනේ. ඒ වේදනාවත් එක්ක කොච්චර ද්වේෂයක් උපදීද? මහණෙනි, තමන්ට එහෙම හිරිහැර කරන පුද්ගලයෙකුට තමන්ගේ හිතේ ද්වේෂයක් ඉපදුනොත් ඔවුන් හරියටම ශාස්ත්‍රූ ශාසනය කරපු අය නෙමෙයි කියලා. හරියටම බුද්ධ ශාසනය ඇසුරු කළේ නෑ කියලා සඳහන් කරන්නේ. එහෙමනම් ද්වේෂය කොයිතරම් භයානකද? අපි තුලත් නිතර නිතර කේන්ති උපදිනවා නම් ඉතින් අපිත් එහෙනම් බුද්ධ ශාසනය භජනය කළේ නෑ කියලා වගේ කාරණාවක් තමයි කියන්න වෙන්නේ. මේ ශාසනය හරියට දැනගත්තොත් ඔවුන් මෛත්‍රී සහගත පුද්ගලයෝ බවට පත් වෙනවා. අපේ ශරීරයේ ඇතිවෙන වේදනාවල් වලටත් අපිට ද්වේෂය හටගන්නවා. තද හිසේ කැක්කුමක් ආවහම තරහ යනවා. ගෙදර ඉන්න දරුවෙක්වත් කෑකෝ ගහලා සෙල්ලම් කරනවා ඇහුනහම ළමයෙක් නමුත් රූපවාහිනී යන්ත්‍රයක් ගුවන් විදුලි යන්ත්‍රයක් හඬ වැඩි කරලා ක්‍රියාත්මක කළොත් හිසේ කැක්කුම තියෙන කෙනාට ගොඩාක් කේන්ති යනවා. පින්නතේ ඉතින් හිසේ කැක්කුමට විතරක් නෙමෙයි කේන්ති යන්නේ. බඩේ කැක්කුම හැදුනත් කේන්ති යනවා. කනේ කැක්කුම හැදුනත් කේන්ති යනවා. දතේ කැක්කුම හැදුනත් කේන්ති යනවා. මේ කායික වේදනාවල් වලින් අපිට ද්වේෂය උපදිනවා නම් සඳහන් කරනවා මැරෙන වෙලාවේ මරණ වේදනාව කොහොම ඉවසයිද කියලා. මැරෙන වෙලාවෙත් හුඟක් වේදනාකාරී අවස්ථාවක් කියලා සඳහන් කරන්නේ. හැබැයි හිසේ කැක්කුම නම් අපිට පුරුදුයි. නිතර නිතර හැදෙන නිසා. දතේ කැක්කුමත් පුරුදුයි නිතර නිතර හැදෙන නිසා. ජීවිතේ එක වතාවක් දෙවතාවක් හරි දත් කැක්කුම ගැන අත්දැකීමක් තියෙනවා. නමුත් අපිට මරණ වේදනාව ගැන මීට කලින් අත්දැකීම් හම්බෙලා නැහැ. ඒක ඒ කාලෙට එදාට හම්බ වෙන අලුත්ම වේදනාවක්. කවදාවත් අත්දැකීම් නැති දෙයක්. ඊටා දරුණු වේදනාවක් කියලා තමයි පැහැදිලි කරන්නේ. කවදාවත් විඳලා නැති ඒ ආගන්තුක වේදනාව වෙලාවේ ද්වේෂය උපදින එක නවතීද? එහෙනම් ද්වේෂ සහගතව ඒ වෙලාවේ මරණයට පත් වුණොත් ඒක යහපත් වෙයිද? ආන් ඒක නිසා මෛත්‍රියක් ප්‍රගුණ කරන එක පින්නතිනි හරි වටිනවා. හැම කාරණාවකටම වටිනවා. එදිනෙදා ජීවිතේටත් හොඳටම වටිනවා. ඒ විතරක් නෙමෙයි මරණාසන්න කාලෙත් හොඳටම වටිනවා. අපි කොච්චර පින් කරලා තිබුණත් ඒ වෙලාවේ ද්වේෂය පාලනය කරන්න බැරි වුණොත් අභාග්‍ය සම්පන්න උපතක් තියෙන්න පුළුවන්. ආන්ගේ ඇතිවෙන කායික වේදනාව පහ කරන්න පුරුදු කරලා තියෙන්න ඕනේ. මේ වේදනාවෙන් මා සුවපත් වේවා. ඒ කායික වේදනාව අයින් කරලා තමන් කරගත්ත කුසල ධර්මයන් ආවර්ජනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. පැරැන්නු ගාව තිබුණා පින් පොත කියවනවා කියලා ක්‍රමයක්. නමුත් මේ තියෙන දැඩි වේදනාව අතරේ කියවන පින් පොතට සවන් දෙන තරම් අවස්ථාවක් එන්නේ නැති වෙයි. නමුත් මේ වේදනාව යටපත් කරන්න පුරුදු කරලා තිබුණා නම් කරපු කුසල ධර්මයන් ආවර්ජනය කරන්න තිබුණා. එහෙමනම් මෛත්‍රී භාවනාවෙන් වේදනාව යටපත් කිරීම කියන කාරණාව මනාව ප්‍රගුණ කෙරෙනවා. එදාට මරණ වේදනාව ඇති වුණත් අපි දන්නවා වේදනාව අයින් කරන්නේ කොහොමද කියලා. මේ මෛත්‍රී භාවනාවෙන් ඒක කරන්න පුළුවන්. වේදනාව අයින් කරන්න. ඒ තරම්ම බලවතුයි මේ භාවනා ක්‍රමය. දේශනාවේ සඳහන් කරන්න පින්නතනි අපිට ඇති වෙන පිළිකාවක් වාගේ භයානක රෝගයක් නමුත්
ඉවත් කරගන්න එක මෛත්‍රී භාවනාවේ ඊටාම ප්‍රාථමික ගුණයක් කියලා. උසස් ගුණයක් නෙමෙයි පිළිකාවක් අයින් කරනවා කියන එක ප්‍රාථමික ස්වභාවයක්. එතකොට අපි හැමෝම භීතියට පත් කරලා තියෙන ඒ වාගේ රෝගයක් අයින් කරන එක මෛත්‍රී භාවනාවේ ප්‍රාථමික ක්‍රමයක් නම් මේ මෛත්‍රී භාවනාවේ උසස් ක්‍රම අපිට කොයිතරම් සුවයක් හදයිද? එළවයි මෙලවයි දෙකම සුවපත් කරනවා. ඒකයි මේක ප්‍රගුණ කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි මේක ප්‍රගුණ කරන්න ප්‍රායෝගිකව ජීවිතේ මේක යොදාගෙන තියෙන්න ඕනේ. ප්‍රායෝගිකව යොදා ගන්නවා කියලා කියන්නේ ඒක පාරම ওই කාරණාවටම යන්න ගියාට අපිට ඒ තරම් සාර්ථක වෙන එකක් නෑ. ඒකයි ප්‍රායෝගික වෙන්න කියලා කිව්වේ. උදාහරණයක් දෙකක් මතක් කළොත් ගෙදර තියෙන යම් උපකරණයක් අපි කිසියම් වැඩකට අරගන්නවා. අපි කියමු උදැල්ල ගත්තා කියලා. උදැල්ල අරගෙන මං කිසියම් වැඩක් කරනවා. මම වැඩේ කරලා උදැල්ල වෙන තැනක තියලා මම යනවා. එතකොට ගෙදර තව කෙනෙක් එනවා උදැල්ල හොයන්න. එන්නේ උදැල්ල කලින් තියලා තිබ්බ තැනට. එතන උදැල්ල නැති නිසා ඊළඟට හැම තැනම ඇවිද ඇවිද හොයන්න වෙනවා. අඬ ගහ ගහ අහන්න වෙනවා. ආන් එතකොට ඔහුගේ සිතේ දේශය උපදිනවා. නමුත් මගේ කාර්ය නිමා කරලා මං උදැල්ල එතනම තිබ්බන අර පුද්ගලයාගේ කාලේ නාස්ති වෙන්නෙත් නෑ. ඒ පුද්ගලයාගේ හිතේ අකුසල් සිතක් උපදින්නෙත් නෑ. ගේ වටේම ඇවිදින්න ඔහුට සිද්ධ වෙන්නෙත් නෑ. මේ මෛත්‍රී ප්‍රායෝගික පැත්ත. අපි නොහිතන දේවල්. මම අකමැති නම් ගෙදර යම් දෙයක් මේ විදිහට තියෙනවට. යම් විදිහකට තියෙනවා නම් මං අකමැති නම් ඒකට අනික් අයත් අකමැති කියලා හිතන්න ඕනේ. ඒ නිසා ඒ தත්ත්වය කැමති ආකාරයෙන්ම තියලා යන්න ඕනේ. සමහරලාට කෑම කන මේසෙ පිරිසිදු කරලා නැහැ. තේ කෝප්පේ හදාගත්තාම එතන පිරිසිදු කරලා නැහැ. මේ වාගේ හැම කාරණාවක් තුළම මම නිසා තව කෙනෙකුට හිරිහැරයක් නොවෙන්න එදිනෙදා ප්‍රායෝගිකව කටයුතු කරන්න උත්සාහ කරනවා නම් එතන ඉඳලා තියෙන ප්‍රායෝගික මට්ටමේ මෛත්‍රිය. එවන් தත්ත්ව තුල මනාව හික්මිලා නම් අපිට භාවනාවක් හැටියට මේක වඩන්න යනකොට ඒක ලොකු උපකාරයක් කරනවා ඒ භාවනාව වඩා ගැනීම සඳහා. එවන පිළිතුරු සඳහන් කළා තවත් කෙනෙකුගේ දුකක් කැමති වෙන්න එපා. තවත් කෙනෙකුට හිත් වේදනාවක් ඇති කරන්න එපා. කායික වශයෙන්ද, වාචසික වශයෙන්ද, මානසික වශයෙන්ද කාටවත් කරදරයක් කරන්න එපා කියලා. ඉන් පස්සේ පින්නතුනි මේ මෛත්‍රියේ සීමාව සඳහන් කරනවා. මොකද්ද සීමාව කියලා? මාතා යතා නියං පුත්තං. මවක් යම් ආකාරයට තමන්ගේ එකම පුත්‍රයා ආයුසා ඒක පුත්ත මනුරක්කේ. තමන්ගේ එකම පුතා තම ජීවිතය පවා පරදුවට තියලා රකින්නවද? ඒවම්පි සබ්බ භූතේසු. මෙන්න මේ ආකාරයට සියලු ඉපදුන සත්වයන් කෙරෙහි මාන සම්භාවයේ අපරිමාණං අප්‍රමාණ ලෙස මෛත්‍රී මනස වැඩිය යුතුයි. සීමාව පෙන්නලා තියෙනවා. අම්මා තමන්ට ඉන්න එකම දරුවා අම්මගේ ජීවිතේ පරදුවට තියලා හරි රකින්නවද? අන්න ඒ වාගේ මේ ලෝකේ ඉපදිලා ඉන්න සත්තු පිළිබඳව තමන්ගේ හිතේ එහෙම ඇති කරගන්න කියලා. එතකොට මේ වචනයෙන් කතා කළාට මේ සීමාව ඊටාම ගැඹුරුයි. හැම කෙනෙක් පිළිබඳවම එහෙම මෛත්‍රී සිතක් තියෙන්න ඕනේ. කෙනෙක් හරියටම මෛත්‍රී භාවනාව වඩනකොට අපි මෛත්‍රී ආනිසංස අහලා තියෙනවා. මෙලවදී ආනිසංස කීයක් ලැබෙනවද? මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් තියෙනවා. එකකින් 10ක්ම මේ ජීවිතේම විපාක දෙනවා. මරුණට පස්සේ නෙමෙයි.
මේ ජීවිතේම තමයි කාරණා 10ක්ම ඵල සහිත වෙන්නේ. මරණයෙන් පස්සේ විපාක දෙන්නේ එකයි. ඒ මොකක්ද? සිහි මුලාවක් නැතුව මරණයටපත් වුණොත් බඹලව උපදිනවා කියලා සඳහන් කරනවා. හැබැයි සිහි මුලාවක් නැතුව මරණයටපත් වුණොත් බඹලව උපදිනවා. එතකොට සිහි මුලා නොවි මරණයටත් මේ උතුම් කුසල කර්මය හේතු වෙනවා. එහෙනම් මම සඳහන් කළ ආනිසංස 10ක්ම මේ ජීවිතයට ප්‍රායෝගිකව මේ ජීවිතේම අත්දකින්න පුළුවන් දේවල්. එතකොට අපි සඳහන් කරනවා මේ මෛත්‍රිය කියලා කියන්නේ පුදුම ආරක්ෂාවක්. සංකිච්ඡ කියන රහතන් වහන්සේට හොරු කඩුවෙන් පහර දෙනකොට එක සැරයක් කඩුව නැමුණා. උන්වහන්සේ බොහෝම සතුටින් ඉන්නේ. මරණය පිළිබඳව කිසි බයක් නැහැ. සිනහමුසු මුහුණින්ම ඉන්නේ. ඒ වදකයාටත් ඒක ලොකු ප්‍රශ්නයක්. මේ මොහොතකින් කඩුවෙන් කොටලා ජීවිතේ නැති කරන්න හදන්නේ. නමුත් ඒ බව දැන දැන කඩුව ඔසවනකොටත් මේ හාමුදුරුවෝ hina වෙනවා. කඩුවෙන් පහර දුන්නාම එක සැරයක් කඩුව නැමුණා. නැවත කඩුව දිගෑරලා නැවත හදලා අරගෙන ආයෙ පහර දෙනකොට කඩුව ඇඹරිලා ගියා. වදකයා බය වුණා. මේ කඩුවෙන් කී දෙනෙක් මරලා තියෙනවද? නමුත් අද මොකද්ද මේ වෙන්නේ? උන්වහන්සේගේ මූණේ ඇඟේ හිතේ බය තියෙන පාටක්වත් පේන්නේ නැහැ. ආන්ගේ නිසා ඇහුවා ස්වාමීනි මරණය දැකලා බය වෙන්නේ නැති ක්‍රමය. උන්වහන්සේ නම් රහතන් වහන්සේ නම. නමුත් මේ මෛත්‍රී චිත්තය ඒ තරම්ම ප්‍රබලයි. ඒ නිසා අපිටත් මේ මෛත්‍රී හරියට සන්නායකයක් වගේ කියලා කියන්නේ. ආරක්ෂාවක්. ඒ තරම්ම ආරක්ෂාවක්. මෛත්‍රී වඩන පුද්ගලයාට වෙඩි තිබ්බත් වදින්නේ නැහැ කියලා කියන්නේ පින්නත්. ඒකයි සන්නායකයක් වගේ කියලා කියන්නේ. හැබැයි මෛත්‍රිය හිතේ තියෙන වෙලාවට විතරයි. අපි වෙඩි නොවදින ඇඳුමක් ඇඳලා ඉන්නවා කියමු. අපිට වෙඩි තිබ්බට වෙඩි වදින්නේ නැහැ ඇඳුම තියෙන නිසා. හැබැයි ඇඳුම ගැලෙව්වට පස්සේ වෙඩි වදිනවා. අපි මෛත්‍රී චිත්තයෙන් ඉන්න තාක්කල් අපිට කරදර වෙන්නේ නැහැ. හැබැයි මේ මෛත්‍රී සිතෙන් අයින් වුණාම සන්නායකේ ගැලෙව්වා වගේ තමයි. මෛත්‍රිය තුල ඉන්නකම් ලොකු ආරක්ෂාවක් අපිට තියෙනවා. එහෙනම් මෙතන සඳහන් කළා අම්මා යම්සේ තමන්ගේ එකම පුතා රකින්නවද ජීවිතේ පරදුවට තියලා. ජීවිතේ පරදුවට තියලා අම්මා පුතා රකින්නවා කියලා කියන්නේ ඒ පුතා පිළිබඳව මොනතරම් සෙනෙහසක් තියෙනවද? ආන් ඒ සෙනෙහස මේ හැම සත්‍යයක් කෙරෙහිම ඇති කරන්නයි කියලා කියන්නේ. ඒකයි මෙතන වැඩුණ දියුණුන මෛත්‍රියක් කියලා කියන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කළා මෙත්තංච සබ්බ ලෝකස්මි. මෙන්න මේ ආකාරයට සියලු ලෝක සත්‍යයන්ට මාන සම්භාවයේ අපරිමාණං අප්‍රමාණ ලෙස මෛත්‍රී මනස වඩන්න. කොයි ආකාරයටද? අම්මා තමන්ගේ එකම පුතා යම්සේ ආරක්ෂා කරනවද? අන්න ඒ වාගේ මේ සියලු ලෝක සත්‍යයන්ට අප්‍රමාණ ලෙස මෛත්‍රී සිත වඩන්න. උද්දං අදෝච තිරියංච. මෙතන උද්දං කියලා කියන්නේ උඩ දිශාව. අදෝ කියලා කියන්නේ යට දිශාව. තිරියංච හාත්පස. තමන්ගේ වටේ ඉන්න සියලුම පිරිස. අසම්බාධං අවේරං අසපත්තං. අසම්බාධං කියලා කියන්නේ කිසිම බාධාවක් නැතුවම. අවේරං කියන්නේ කිසිම වෛරයක් නැතුවම. අසපත්තං කියලා කියන්නේ සතුරු
නැති වෙන ආකාරයට පින්තුනි මෙතන සඳහන් කරන්නේ දිසා අනුව මෛත්‍රී වඩන හැටි. ඒ නිසා සිව් දිසාවටම මෛත්‍රී චිත්තය එකසේ පතුරවන්න කියලා. මේක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ පුරුදු කරලා දියුණු කරගන්න ඕන දෙයක්. නමුත් යමෙකුට පුළුවන් නම් ඒ සිව් දිසාවටම එකසේ මෛත්‍රී වඩන්න. ඔහු මේ ලෝකේ පුදුම ජයග්‍රාහකයෙක්. අකුසල අරමුණු මැඩලලා ද්වේෂය යටපත් කරලා මෛත්‍රී චිත්තය උපදවලා තමන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන කෙනෙක්. ආන් එවන් අයට මේ සූත්‍රයේ අපි මුලින් සඳහන් කළා දක්ෂයෙක් කියලා. ඒ අයටයි දක්ෂයෝ කියලා කියන්නේ. සක්කෝ කියලා වචනයක් තියෙනවා මේ සූත්‍රයේ. සක්කෝ උජූච සූජූච. ආන්ගේ සක්කෝ කියලා කිව්වේ ඒකයි. අකුසල සිත් පසෙකලා කුසල් සිත් ඉදිරිපත් කරගෙන මෛත්‍රී චිත්තයෙන් කටයුතු කරන්න පුළුවන් අය. එවන් අයට ලෝකේ දක්ෂයෝ කියලා කියනවා. අපි බලාපොරොත්තු වෙන විදිහ අයට නෙමෙයි එතකොට දක්ෂයෝ කියලා තියෙන්නේ. අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ සමාදන් වෙච්ච කෙනාටයි දක්ෂයා කියලා කියන්නේ. එවන් අය මරණයෙන් පස්සේ නිරයෙන් මිදෙනවා. නමුත් අපි මේ ලෝකේ දක්ෂයි කියලා කියන අය මැරිලා බොහෝ දෙනා නිරයටම යනවා. එහෙනම් දක්ෂ අය නෙමෙයි. එහෙමනම් පින්නතුනි මේ උතුම් සූත්‍රය මුල් කරගෙන සිදු කරන 13 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. ඊතුරු කාරණා ටික 14 වෙනි ධර්ම දේශනාවේ සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා වැලිවිට කඩුවෙල පදිංචි කැලුම් බණ්ඩාරගොඩ මහත්මයා සහ දිලුම් බරණසූරිය මහත්මිය ඇතුළු දූදරු පිරිස. උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා මීට දෙවසරකට පෙර මියගිය බී.ජී. මෛත්‍රීපාල පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් මීට වසරකට පෙර මියගිය පීටර් බරණසූරිය පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් දේශනාවට සහභාගී වූ සියලුම දෙනාගේ නමින් මියගිය සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින මෑණියන් දෙපළට දේශකයාණන් වහන්සේ ඇතුළු සහභාගී වූ සියලු දෙනාට දේශනාව ශ්‍රවණය කළ ලක්වැසිලෝ වැසි සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර නිවන් අවබෝධ වන තෙක් සෑම ආත්මයකම සම්මා දිට්ඨික වී ඉපදීමටත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වෙන්න උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.